වස්සාන ධර්ම දේශනා. තරහකාරයෙක් විරුද්ධකාරයෙක් දැක්කහම ඔහුට බැනවදින්න පුළුවන්. එතකොට බැනවදිනවා කියන්නේ අර ක්ලේශය ක්‍රියාත්මක වෙනවයි කියන එකයි. අන්නේ ක්‍රියාත්මක අවස්ථාව තමයි වීතික්කම අවස්ථාව කියලා කියන්නේ. එහෙනම් අපි ඕනම කෙනෙක් තුල ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පින්වතුනි මෙන්න මේ අවස්ථා තුනෙන් කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. අනුසය, පරිඋට්ටාන, වීතික්කම. කෙලෙස් නිදා සිටි අවස්ථාව, සිත තුල නැගී සිටින අවස්ථාව සහ එහි ප්‍රතිඵලය වශයෙන් ක්‍රියාවට නැගෙන බැනවැදීම්, ඒ වගේම පහර දීම්, මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ වීතික්කම අවස්ථාවට අර ක්ලේශය වර්ධනය වුණා. එහෙනම් පින්වතුනි අපි මේ නැගී සිටින කෙලෙස් යටපත් කරලා ඒ ක්ලේශයන්ට උඩට එන්න නොදී ඉස්මතු වෙන්න නොදී යටපත් කරලා තියාගන්න හා පියවරෙන් පියවර ක්ලේශයන් අපි තුල නැති කරන තත්ත්වයටපත් වෙන්න අපි උත්සාහයක නිරත වෙන්න ඕන. ඒකට වීරිය නැතුව බෑ. වීරිය අත්‍යවශ්‍යයි පින්වතුනි. වීරියෙන් තොරව අපට මේ දේ කරන්න කිසිසේත් බෑ. ඒ නිසා වීරිය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මාතලේ මාදිපොළ ගල්වැට හතේ කණුවේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු දමයන්ති සමරනායක මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ සැප්තැම්බර් මාස 22 වන දින 55 වන උපන්දිනය සමරන විල්සන් සමරනායක දයාබර පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ පද්මා රාජපක්ෂ ආදරණීය මෑණියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුවය පතා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ හතේ කණුව ගල්වැට මදිපොළ මාතලේ මේ ලිපිනේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු දමයන්ති සමරනායක මහත්මියයි. සමරනායක මහත්මියගේ ප්‍රධාන අරමුණ තමයි සැප්තැම්බර් 22 වන දින 55 වන උපන්දිනයේ සමරන විල්සන් සමරනායක දයාබර පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ පත්මා රාජපක්ෂ ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඉතින් දුවෙක් විදේශගතව හිටියත් තමන්ගේ රැකියාව කරන ගමන් අම්මා තාත්තගේ වටිනකම දැනගෙන
මේ වගේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා ආශිර්වාදයක් කිරීමට සිටීම කොයි තරම් උතුම් චේතනාවක්ද පින්නතුනි. හැම වෙලාවෙම අම්මා තාත්තා මතක් කර කර තමයි අපේ දූ දරුවෝ විදේශ රටවල රැකියාව කරන්නේ. ඉතින් අම්මට තාත්තට ආශිර්වාද කරන්න දුවෙක් හැටියට දමයන්ති සමරනායක මහත්මිය කටයුතු කිරීම අපි විශේෂයෙන් අගය කරනවා පින්නතුනි. තවත් අරමුණු කීපයක් තියෙනවා පින්නතුනි. අපි ඒවත් පසුව සඳහන් කරලා ඒ පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ මේ සූදානම් වන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබේ ජීවිතයට සමීප කරගෙන වඩාත් සැනසීමෙන් සහනදායී ලෙස මෙලොව ජීවිතය ගත කරන්න, මෙලොවින් එන අපල උපද්‍රව දුරු කරගෙන සහනය සංසිඳීම ලබා ගන්න, මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගෙන පරලොව සුගති ගාමී ප්‍රතිසන්දියක් ලබන්න, වගේම ආධ්‍යාත්මික කුසල ශක්තිය වර්ධනය කරගනිමින් යම් දිනක අමා මහ නිවනින් සැනසෙන්නටත් බලාපොරොත්තු ඇතුව තමයි මේ ධර්ම දානමය පින්කමකට සම්බන්ධ වෙන්නේ. බණ අහන්නේ, ධර්ම සාකච්ඡා පවත්වන්නේ, දහම් පොත්පත් බලන්නේ, ප්‍රතිපත්තිගරුකව වෙසෙන්නේ, අෂ්ටාංග සීලය සමාදන් වෙන්නේ, මෙවැනි කරුණු සිද්ධ කරන්නේ පින්වතුනි මේ සසර ගත කරන දුක අවබෝධ කරගෙන ඉන් අත්මිදිලා සදා සැනසීම වන අමා මහ නිවනින් සැනසෙන්න. ඒක තමයි බෞද්ධයෙකුගේ අරමුණ, පරමාර්ථය වෙන්නේ. පින්වතුනි, අප సంతානය තුල අප්‍රමාණ කෙලෙස් පිරීලා ඉතිරිලා තියෙන්නේ. මේ ක්ලේශයන් යටපත් කරගෙන එය හුරු පුරුදු කරලා යම් දවසක සකල ක්ලේශයන්ම ප්‍රහීන කර දමමින් අමා මහ නිවනින් සැනසෙන්න තමයි අපේ බලාපොරොත්තුව. පින්වතුනි, අප సంతානයේ තියෙන කෙලෙස් අප දන්නවා ආකාර තුනකින් ක්‍රියාත්මක වන බව. එකක් තමයි අනුසය අවස්ථාව. අනුසය අවස්ථාව කියලා කියන්නේ කෙලෙස් යටපත් වෙලා තියෙනවා අලු වලින් වැහිච්ච ගිනි පුපුරක් වගේ. භවාංග සිතට සම්බන්ධ වෙලා පවතිනවා. එය නිදියගෙන ඉන්න අවස්ථාව වගේ තමයි පවතින්නේ. කෙනෙක් දිහා බැලුවහම කෙලෙස් නෑ වගේ පෙනෙන්නේ. හැබැයි ඔහුගේ සිත තුළ කෙලෙස් යටපත් වෙලා තැන්පත් වෙලා තියෙනවා. දේශය සැඟවිලා තියෙනවා. මේ සැඟවිච්ච දේශය පින්නතුනි, එතකොට දේශය නැති කරලා නැහැ. දේශය යටපත් වෙලා සැඟවිලා තියෙනව පමණයි. අනුසය අවස්ථාවේ ස්වභාවය ඒකයි. පරිඋත්ථාන අවස්ථාවට එනකොට නිදාගන්නාක් මෙන් යටපත් වී තිබිච්ච කෙලෙස් යම් අරමුණක් ඇති වුණාම ඒවා සිත ඇතුළෙම නැගී සිටිනවා.
අන්නේ සිත ඇතුළේම නැගී සිටින අවස්ථාවටයි කියන්නේ පින්වතුනි පරිඋත්ථාන අවස්ථාවට පත් වෙනවා කියලා. මොකද තමන්ගේ සිතේ යටපත් වෙලා තිබුණ තරහ ක්‍රෝධය තරහකාරයෙක් දැක්කහම විරුද්ධකාරයෙක් දැක්කහම තමන්ට තමන්ගේ සිතේ තිබිච්ච අර යටපත් වෙලා තිබුණු ද්වේෂය නම් වූ ක්ලේශය මතුවෙලා එනවා. එතකොට ඔන්න මුහුණ රතු වෙන්න පුළුවන්, තොල් වෙවුලන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් පින්නතුනි. අන්න බලන්න පරිඋත්ථාන අවස්ථාව. ඊළඟට මේ ක්ලේශයේ තුන්වෙනි අවස්ථාව තමයි වීතික්කම අවස්ථාව. අර කිව් පරිදි නැගී සිටි කෙලෙස් ක්‍රියාවට පරිවර්තනය වෙන අවස්ථාව තමයි මේ. නිදසුනක් වශයෙන් අපි ගත්තොත් අර දේශය යටපත් වෙලා තිබිච්ච දේශයේ සිත තුළ වර්ධනය වුණාම තරහකාරයෙක් විරුද්ධකාරයෙක් දැක්කහම ඔහුට බැනවදින්න පුළුවන්. එතකොට බැනවදිනවා කියන්නේ අර ක්ලේශය ක්‍රියාත්මක වෙනවයි කියන එකයි. අන්නේ ක්‍රියාත්මක අවස්ථාව තමයි වීතික්කම අවස්ථාව කියලා කියන්නේ. එහෙනම් අපි ඕනම කෙනෙක් තුළ ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පින්වතුනි මෙන්න මේ අවස්ථා තුනෙන් කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. අනුසය, පරිඋත්ථාන, වීතික්කම. කෙලෙස් නිදා සිටි අවස්ථාව, සිත තුළ නැගී සිටින අවස්ථාව සහ එහි ප්‍රතිඵලය වශයෙන් ක්‍රියාවට නැගෙන බැනවැදීම්, ඒ වගේම පහර දීම්, මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ වීතික්කම අවස්ථාවට අර ක්ලේශය වර්ධනය වුණා. එහෙනම් පින්වතුනි අපි මේ නැගී සිටින කෙලෙස් යටපත් කරලා ඒ ක්ලේශයන්ට උඩට එන්න නොදී ඉස්මතු වෙන්න නොදී යටපත් කරලා තියාගන්න හා පියවරින් පියවර ක්ලේශයන් අපි තුල නැති කරන තත්ත්වයට පත්වෙන්න අපි උත්සාහයක නිරත වෙන්න ඕන. ඒකට වීරිය නැතුව බෑ. වීරිය අත්‍යවශ්‍යයි පින්වතුනි. වීරියෙන් තොරව අපට මේ දේ කරන්න කිසිසේත් බෑ. ඒ නිසා වීරිය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. පින්වතුනි අප නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා හෝ එසේ නැත්නම් ධ්‍යාන ලැබීම සඳහා හෝ මේ సంతానගත කෙලෙස් යම් දවසක දුරු කරන්න ඕන. කෙලෙස් දුරු කිරීම සඳහා අපි ප්‍රයත්නයක උත්සාහයක නිරත වීම අත්‍යවශ්‍යයි පින්වතුනි. එසේ නැත්නම් උත්හාන වීරියෙන් තොරව මෙය කිසිසේත් සිද්ධ කරන්න බෑ. ඒ නිසා අපි මේ කෙලෙස් නැසීමේ ක්‍රියාවලිය පළමුව යටපත් කරලා ඉන් පසුව මේවා සම්පූර්ණයෙන්ම තම సంతాණයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළ යුතුයි පින්වතුනි. අන්න එහෙම කෙලෙස් ඉවත් කරොත් තමයි අපට සදා සැනසීම ලැබෙන්නේ. මොකද ඇලීම් සහ ගැටීම් වලින් තොරව ජීවිතය ගෙවන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. එතකොට තමයි Tamanට සැනසීමක් උරුම කරගන්න පුළුවන්. මෙන්න මේ කෙලෙස් දුරු කරන, තවන, ප්‍රහාණය කරන ආකාර ක්‍රම 5ක් පිළිබඳව දහමේ සඳහන් කරලා තියෙනවා. ඒ ක්‍රම අතරෙහි තියෙනවා
එකක් තදංග ප්‍රහාණය. දෙක විස්කම්බන ප්‍රහාණය. තුන සමුච්ඡේද ප්‍රහාණය. හතර ප්‍රතිප ශබ්දි ප්‍රහාණය. පහ නිස්සරණ ප්‍රහාණය. මෙන්න මේ විදියට කෙලෙස් වල දුරු කිරීම ප්‍රහාණය කිරීම පහක් සඳහන් වෙනවා පින්වතුනි. අපි මේ පිළිබඳව අවබෝධයක් ලබන්න ඕන. අපේ මනස ලෙඩ කරන, සිත ලෙඩ කරන, සිත තුල ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තරඟය, ආශාව, ඇල්ම, උවමනාව, තණ්හාව, මසුරුකම, ලෝභකම මෙවැනි දේ ඇති වෙන්නත් ඒ කියන්නේ සමස්තයගත් කල අපි කරන්නේ අපේ පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්නේ. මේ පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්නා විට පින්වතුනි අපි තුල මේ අවස්ථා දෙක ඇති වෙනවා. මොනවද අවස්ථා දෙක? ඇලීම සහ ගැටීම. සමස්තයක් වශයෙන් ගත් කල මේ ඇලීම් ගැටීම් ඇතුළු සියලු දේ ඇතිවන්නේ පුද්ගලයාගේ සිත තුළ ක්‍රියාත්මක වන මේ තණ්හාව නම් වූ මනෝභාවය නිසා, ආශාව මමත්වය නිසායි. එතකොට මෙය දුරු කරන්නේ නැතුව කවදාවත් ඒ මානසික සැනසීමක් උරුම කරගන්න බෑ. එහෙනම් අපි බලමු මෙන්න මේ කෙලෙස් ප්‍රහාණය කරන ආකාර අතරෙහි තියෙනවා පළමුවෙන් තමයි තදංග ප්‍රහාණය. ඒ කුසල අංගයන්ගෙන් එයට විරුද්ධ වන අකුසල අංගය తాවකාලික වශයෙන් දුරු කිරීම තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. අපි පින්කමක් කරනකොට, යහපත් දෙයක් කරනකොට මේ කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය කිරීම අනිවාර්යෙන් කළ යුතුයි පින්වතුනි. ඒ සිද්ධ වන දෙයක්. එතකොට අලෝභයෙන් හිත තුල පවත්නා ලෝභය, අදෝෂයෙන් හෙවත් මෛත්‍රියෙන් හිත තුල ක්‍රියාත්මක වන ද්වේෂය, අමෝහයෙන් හිත තුල ක්‍රියාත්මක වන මෝහය යටපත් කරනවා. අන්නේ යටපත් කරලා තියෙන එක තමයි අපි කියන්නේ තදංග ප්‍රහාණය කියලා. දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අපි ගත්තොත් එහෙම සම්‍යක් දෘෂ්ටියෙන් තමයි මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්නේ. සම්‍යක් කල්පනාවෙන් තමයි මිත්‍යා කල්පනාව දුරු කරන්නේ. සම්මා වාචා වලින් තමයි මිච්ඡා වාචා දුරු කරන්නේ. සම්මා කම්මන්තයෙන් තමයි මිච්ඡා කම්මන්තය දුරු කරන්නේ. සම්මා ආජීවයෙන් තමයි මිච්ඡා ආජීවය දුරු කරන්නේ. සම්මා වායාමයෙන් උත්සාහයෙන් තමයි මිච්ඡා වායාමය දුරු කරන්නේ. සම්මා සතියෙන් තමයි මිච්ඡා සතිය නැත්තම් අවසිහිය නැති කරන්නේ. සම්මා සමාධියෙන් තමයි මිච්ඡා කුසල සමාධියෙන් අකුසල සමාධිය දුරු කරනවා. එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට තමයි తాවකාලික වශයෙන් යටපත් කිරීමක් කරනවා. දැන් අපි හිතන්න අපි දානයක් සංවිධානය කරනවා. මෙන්න මේ දානය පින්වතුනි අපි දෙන්න නම් ඒ දානය දෙන අවස්ථාවේදී අපි තුල ඇති වෙන්න ඕන දැහැමිව උපයාගත් දාන වස්තුව ඒ ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්
අපි මේ දාණය පිරිනමන අවස්ථාවේදී සිත තුළ ඉති ක්‍රියාත්මක වෙච්ච ලෝභ සහගත අදහස අපි දුරු කරලා తాවකාලිකව අපි ඇති කරගන්නවා අලෝභය කියන අදහස. නැත්තම් මේ දාණය නියම විදියට දෙන්න බෑ. ඒ වගේම දාණය පිළිගන්නා ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා පිළිබඳ ද්වේෂයක් ඇතුව දන් දෙන්න බෑ. එතකොට අද්වේෂය මෛත්‍රිය මුල් කරගෙන අර ද්වේෂ සහගත අදහස යටපත් කරනවා. ඒ වගේම මේ දාණය දීමෙන් ප්‍රතිඵලයක් තියෙනවාය. කර්මය කර්මඵල විශ්වාසය ඇතුව අපි ඒ දාණය දෙන්න ඕන. අන්න එහෙම දන් දුන්නොත් පුළුවන් පින්වතුනි අපිට අර සිත තුළ තිබිච්ච මෝහය දුරු කරලා ප්‍රඥාව ඉස්සරහට ගන්න. දැන් දානයක් දෙනකොට මේ විදියට ලෝභ දේශ මෝහ යටපත් කරලා අලෝභ දේශ අමෝහ කුසල සහගත චේතනා ඉස්සරහට ගන්න. එතකොට මේ විදියට සිද්ධ කළාට නැවතත් ඒවා යථා තත්ත්වයට ආයිත්පත් වෙන්න පුළුවන්. ආයිත් ලෝභය ඉස්මතු වෙනවා. ආයිත් ද්වේෂය ඉස්මතු වෙනවා. ආයිත් මෝහය ඉස්මතු වෙනවා. හරියට නිදසුනක් ගත්තොත් පාසි තියෙන ජලයක පාසි තියෙනවා මේ ජලය පේන්නේ නැහැ වැහිලා තියෙන්නේ. මේ පාසි තියෙන ජලයේ අපි වතුර බාල්දියක් ගන්නවා අර පාසි ටික ජලය වැහුණු පාසි ටික එහාට මෙහාට කරලා හොඳ වතුර කලයක් හොඳ වතුර බාල්දියක් අපි ගන්නවා. එතකොට එහාට මෙහාට කරලා වතුර කලයේ වතුර බාල්දිය ගන්නකම් අර පාසි ටික ඈත් වෙලා තියෙනවා. නමුත් පින්වතුනි වතුර කලය අරගෙන අපි ඈත් වුණාට පස්සේ නැවතත් අර එහාට මෙහාට ගිය පාසි ටික නැවතත් ඇවිල්ලා එතන අර වතුර ටික වහගන්නවා. අන්න ඒ වගේ තමයි අපේ හිත තුල පවත්නා මේ කෙලෙස්. එහෙනම් තදංග වශයෙන් ප්‍රහාණය කරනවා කියන එක ඔබට වැටහෙනවා ඇති. හිත තුල ඇති කෙලෙස් తాවකාලිකව නැසීම යටපත් කිරීමක් මේ වෙලාවේදී සිද්ධ කරන්නේ. එතකොට මේ පුහුණුව තමයි අපිට යම් දවසක මුළුමනින්ම කෙලෙස් නැති කිරීම සඳහා බලපාන. පින්වතුනි දෙවැනි කෙලෙස් ප්‍රහාණය තමයි විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ ධානය ලැබීමෙන් සිදුවන ක්ලේශ ප්‍රහාණය. දැන් සමත භාවනා වැඩිමෙන් පින්වතුනි අපේ කෙලෙස් යටපත් වෙනවා. සම්පූර්ණයෙන් විනාශ වෙන්නේ නැහැ. එක්තරා ප්‍රමාණයකට සිතේ සමාධිය ඇති වෙනවා. ධාන ලෞකිකයි. ඇතැම් විට ඊට විරුද්ධ චේතනා බලවත්ව නැගී සිටීමෙන් යලිත් තිබූ විදියටම මේවා මතුවෙන්න පුළුවන්. කොහොම වුණත් තදංග වශයෙන් කළ ප්‍රහාණයට වඩා මේ ප්‍රහාණය උසස් ලෙස සලකන්න පුළුවන් මේ ධාන ලබනකොට ඇතිවන කෙලෙස් ප්‍රහාණය යටපත් වීම. අර තදංග වශයෙන් කළ ප්‍රහාණයට වඩා වැඩි කාලයක් හිත තුල මේවා යටපත් වෙලා පවතිනවා. දැන් පින්නතුනි අපි සමත භාවනාව කරනකොට දැන් අපේ නිවනට බාධා වන නීවරණ කියලා පහක් ඔබ දන්නවනේ. පංච නීවරණ, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන. මෙන්න මේ නීවරණ පහ අපි යටපත් කිරීමක් නේ කරන්න. සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ නැති නොකලාට යටපත් කිරීමක් කරනවා.
එතකොට ධාන ලබනකොට ඇති කරන මේ යටපත් කර ගැනීම ඊටාම වැදගත් පින්නතුනි. මොකද సంతానගත සකල ක්ලේශයන් මුළුමලින් දුරු කිරීමේ වැඩපිළිවෙලට මේ පිළිවෙල අනුගමනය කරන්න ඕන. එහෙම නැත්නම් මේ ගමන යන්න බෑ. එතකොට කෙලෙස් කියන්නේ මොනවද? කෙලෙස් වල හිත තුල නැගී සිටීම කොහොමද? ඒ කෙලෙස් අපි තදංග වශයෙන් ප්‍රහාණය කළා. දැන් ඊට වඩා ඉදිරි පියවරක් තිබ්බා. ඒ තමයි විස්කම්බන වශයෙන් ප්‍රහාණය කළා. එතකොට තදංග වශයෙන් කළ ප්‍රහාණයට වඩා වැඩි කාලයක් මේ කෙලෙස් යටපත් වෙලා විස්කම්බන ප්‍රහාණයේදී පවතිනවා. එතකොට හිතට ශක්තියක් එනවා. අර කෙලෙස් වැඩි කාලයක් හිත තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී අපට සැනසීමෙන් පවත්වා ගන්න පුළුවන් වුණා නේද කියලා. එතකොට චිත්ත ශක්තිය වැඩි වෙනවා. චිත්ත ශක්තිය වැඩි වෙනවා වගේම පින්වතුනි අපේ උත්හාන වීරිය තව තවත් වැඩි වෙනවා. එතකොට අපිට ඊට වඩා එහා ගිය ශක්තියක් සිත තුළ ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේක අත්‍යවශ්‍ය කාරණයක්. දැන් පින්වතුනි අපි අර කිව්වේ තදංග වශයෙන් ප්‍රහාණය කරනකොට අර පාසී ඇති ජලයක පාසී එහාට මෙහාට කරලා වතුර පාදගෙන එතනින් වතුර කලයක් ගන්නවා වගේ. වතුර කලේ අරගෙන ඈත් වෙද්දී අර ඈත් වෙලා තිබිච්ච පාසි ටික නැවතත් එකට එකතු වෙනවා. නමුත් මේ විස්කම්බන ප්‍රහාණය ඊට වඩා වැඩි දියුණු. අපි මගක යද්දී කටුපඳුරක් තියෙනවා. මේ කටුපඳුර අපි මොකද කරන්නේ? එතනින් යන්න බැරි නිසා ඒ මතට ලෑල්ලක් දාලා ඒ ලෑල්ල මතින් අපි මේ ගමන යනවා. දැන් අපි කකුලේ කටු වැනෙන්නේ නැතුව අර ලෑල්ල උඩින් තමයි අපි යන්නේ. මේ ලෑල්ල උඩින් අපි ගමන් කරනකොට අර කටුපඳුර නැමිලා පහත් වෙලා තියෙනවා. අපි ගිය ගමන්ම නැවතත් ලෑල්ල පෙරලගෙන කටුපඳුර උඩට එන්නේ නැහැ. දැන් ඉස්සෙල්ල කොහොමද උනේ? පාසෙ ඉවත් කළ වතුර කලේ අරගෙන සුළු වෙලාවකින් නැවතත් ඈත් වෙච්ච පාසෙ ටික නැවත එකතු වෙනවා. මෙතෙන්දී උනේ මොකද්ද? අර ලෑල්ල උඩින් අපි යනකොට අර කටුපඳුර පාත් වෙලා තියෙනවා. අපි එතනින් ගිය ගමන්ම මේ ලෑල්ල තල්ලු කරගෙන කටුපඳුර නැගිටින්නේ නැහැ. කලක් යනවා ඒකට. ඊට පස්සේ ලෑල්ල එහෙමම තියෙන්න දුන්නොත් හෙමින් තමයි කටුපඳුර ශක්තිමත් වෙවි ඉදිරියට ඇවිල්ලා ශක්තිමත් වෙවි ඉස්සිලා අර ලෑල්ල පැත්තකට තල්ලු කරගෙන කටුපඳුර වැවෙන්නේ. එහෙනම් පින්නතුනි එවැනි තත්ත්වයක් ඇති වෙන්න කලක් යනවා. අන්න ඒ වගේ තමයි විස්කම්බන ප්‍රහාණය. එහෙනම් තදංග ප්‍රහාණයට වඩා විස්කම්බන ප්‍රහාණය බලවත් බව ඔබට වැටහෙනවා ඇති. එතකොට කෙලෙස් අර අනුසය පරිඋත්ථාන වීතික්කම වශයෙන් තිබිච්ච කෙලෙස් තමයි අපි මේ විදියට විස්කම්බන ප්‍රහාණයකට නතු කරන්නේ. ඒක තමයි අවශ්‍ය මේ නිවන් මඟ පසක් කරගන්න. එතකොට අපි සමත භාවනාවෙන් ඊළඟට ක්‍රමානුකූලව ඒ වඩලා සිහිය පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ඊළඟ අපි විදර්ශනාවට එනවා. එතකොට විදර්ශනාව තුළ මේ ක්‍රියාත්මක කරනවා. එහෙනම් මෙයත් తాවකාලික යටපත් කිරීමක් නැසීමක් ඒ වුණාට අර පළමු තදංග ප්‍රහාණයට වඩා එහා ගිය තත්ත්වයක් මෙතන තියෙනවා. තුන්වෙනි අංගය තමයි පින්වතුනි සමුච්ඡේද ප්‍රහාණය.
සමුච්ඡේද ප්‍රහාණය ඊට වඩා ඉතා බලවත්. ඒ ආර්ය මාර්ග ඥානයෙන් ඒ කෙලෙස් මුළුමනින් නැති කරනවා. අන්න ඒක තමයි මේ කරන්නේ. තදංග වශයෙන් ප්‍රහාණය කළ, විස්කම්බන වශයෙන් යටපත් කළ ප්‍රහාණය කළ කෙලෙස් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් පින්නතුනි මගඵල ලබනකොට සංතානගත කෙලෙස් නැති කරන්නේ ආපහු ඇති වෙන්න නෙමෙයි, සම්පූර්ණයෙන්ම නැති කරනවා ඒවා. දැන් බලන්න උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම අපේ සිත තුළ තියෙනවා දස සංයෝජන කියලා අපි සසරට බැඳලා තියෙන ප්‍රධාන කෙලෙස් 10ක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්පත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මෙන්න මේ විදියට තියෙන සංයෝජනයන් පින්වතුනි, තණ්හා මූලිකව ඇතිවෙන මේ සංයෝජන අපි පියවරින් පියවර නැති කරගෙන යනවා. නැති කරාම ආයි ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මෙහි තියෙන සුවිශේෂත්වය. සමුච්ඡේද ප්‍රහාණය සම්පූර්ණයෙන් මුළුමනින්ම නැති කරලා දානවා. දැන් සෝවාන් මගඵල නුවණ ලබනකොට අර සංයෝජන වලින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්පත පරාමාස යන සංයෝජන තුන සම්පූර්ණයෙන්ම අපි නැති කරනවා පින්වතුනි. එතකොට මේ සංයෝජන තුන අර මමය මාගේය කියන ආත්ම සංකල්පය, එතෙක් කල් තිබිච්ච සක්කාය දිට්ඨිය, වැරදි දෘෂ්ටිය, එතන තිබිච්ච උච්ඡේද දෘෂ්ටිය හා සාස්වත දෘෂ්ටිය මුළුමනින්ම නැති කළා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, බුද්ධ ආදී යටතැන්හි සැකය, බුදුරජාණන් වහන්සේ ගැන, බුදු ගුණ ගැන, ධර්මය ගැන, ධර්මයේ ගුණ ගැන, සංඝයා ගැන, සංඝයාගේ ගුණ ගැන, මේ ආදී වශයෙන් තිබිච්ච බුද්ධ ආදී අටතැන්හි සැකය නාම මාත්‍රික වශයෙන්වත් හිත තුළ තියාගන්න නැතුව මුළු මනින්ම නැති කරලා දානවා. අන්න ඒක තමයි මෙතන කියන්නේ විචිකිච්ඡාව දුරු කරනවා. ඊළඟට සීලප්පත පරාමාස කියන්නේ විවිධ වෘත සමාදන් වෙනවා. මේක තමයි සත්‍ය මාර්ගය කියලා. අත්තිකිලමතානුයෝගයට සම්බන්ධ විවිධ තපස් වෘත තියෙනවා. ඒ වෘතයකින් පුළුවන්ය නිවන් දකින්න කියලා, සත්‍ය අවබෝධය ලබන්න පුළුවන් කියලා වැරදි අවබෝධයක් අපි තුල තිබුණා නම් අජව්‍රත, ගෝව්‍රත, සුනක ව්‍රත, ඒ කියන්නේ ඔය එළුව වගේ ඉරියව් පවත්වනෝ, බල්ලෝ වගේ ඉරියව් පවත්වනෝ, හරක් වගේ ඉරියව් පවත්වනෝ, කුකුල්ලෝ වගේ ඉරියව් පවත්වමින් හිටි තනි පාදයෙන් සිටගෙන ඉන්නෝ, ඇඟේ දූවිලි තවරගෙන ඉන්නෝ, කටු මත ඇවිදිනෝ, කටු මත සයනය කරනෝ, පංචතාපයෙන් ශරීරය තවනෝ. මොකටද මේ? අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් නසන්න මේවයින් පුළුවන් කියලා හිතාගෙන. මේවට කියනවා ව්‍රත. එතකොට මෙන්න මේ ව්‍රතයන් මිත්‍යා වෘතයන් බව දැන අන්න ඒ තිබිච්ච මානසිකත්වය දුරු කරනවා. සීලප්පත පරාමාස. ඊළඟට සක්‍රුදාගාමි මගඵල නුවණින් අර තිබිච්ච පින්වතුනි ඊළඟ සංයෝජන දෙක, කාමරාග, පටිඝ, ඊටම බලවත් සංයෝජන දෙකක්. කාමරාගය පුද්ගලයාගේ సంతානය තුල තිබිච්ච කාමරාගය යටපත් කරනෝ විතරක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම මුලින් පුටා දානවා. පංචකාම සම්පත් අනුභව කිරීමේ මේ කැමැත්ත, මේ ආශාව. එතකොට පටිඝය කියන්නේ ද්වේෂය. මෙයත් බලවත් ක්ලේශයක්. මෙන්න මේ පටිඝයත් දුරු කරනවා. එහෙනම් මේ කාමරාග පටිඝ දෙක අපි හිත තුළ තිබිච්ච කාමරාග පටිඝ දෙක
සක්‍රුදාගාමි මගඵල නුවණින් මුළුමනින්ම නැති කිරීමේ වැඩපිළිවෙලේ පළවෙනි පියවරටයි එන්නේ. එතකොට ඒයි බල බිඳිනවා. අනාගාමි මගඵල නුවණ ලබනකොට ඒ කාමරාග පටික කියන සංයෝජන දෙක මුළුමනින්ම නැති කරලා දානවා පින්වතුනි. ඊළඟට තව තියෙනවා සංයෝජන පහක්. රූප රාග. රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න තියෙන ආශාව රූප රාග. අරූප රාග. මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ සංයෝජන පහම එහිදී දුරු කරනවා. ඒ රහත් මගඵල නුවණින්. එහෙනම් සිත තුළ මෙතෙක් කල ක්‍රියාත්මක වෙච්ච සසර හදන නිසා ජරාවටපත් වීම ලෙඩවීම හදන ඒ ස්වභාවය මුළුමනින්ම නැති කරලා අර తాවකාලික වශයෙන් යටපත් කළ පංච නීවරණ මුළුමනින්ම නැති කරලා දාලා සසරට එතෙක් කල බැඳ තැබූ සංයෝජනයන් මුලින් උපුටා දමමින් නිර්වාණය සාක්ෂාත් කරගන්න. කොට පින්වතුනි තාම ජීවිතය පවතිනවා. ඒ නිසා ජීවිතය පවතින එහෙත් කෙලෙස් නැති තත්ත්වයක් පත් කරගන්න. සෝපදිශේෂ පරිනිබ්බාන. එතකොට කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ තත්ත්වයක් තමයි එතෙන්දී ඇති කරගන්න. ක්ලේශ ප්‍රහාණය. එහෙනම් ක්ලේශ ප්‍රහාණය කරලා රහත් භාවයට පත්වෙච්ච කෙනෙකු බවට උතුමෙකු බවට පත් වෙනවා. එතකොට ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා ගිහි කෙනෙක් මෙහෙම ක්ලේශ පරිනිර්වාණය කළොත් අනිවාර්යෙන් ඔහු දින 7ක් ඇතුළතදී පැවිදි වෙන්න ඕන. එහෙම නැත්නම් පිරිනිවන් පාන්න ඕන. පැවිදි උතුමන්ට එහෙම ගැටලුවක් නැහැ. Tamanට කලක් තව වැඩ ඉඳලා ලෝකයාට තම ශක්ති පමණින් උපරිම වශයෙන් පිහිට වෙලා තමාට අවශ්‍ය අවස්ථාවේදී පිරිනිවන් පෑමට අවස්ථාව ලබා ගන්න පුළුවන්. එතකොට ජීවත් වෙලා ඉන්නකම් කෙලෙස් නැති තත්ත්වයටපත් වෙනවා. ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා පින්නතුනි. මේක හරියට තාල වර්ගයට අයත් ඔය පොල් ගහක් කිතුල් ගහක් වැනි ගහක කරටියෙන්ම කඩා දැම්මා මේ ගහ නැවතත් දලු දාලා හැදෙන්නේ නැහැ වගේ තමයි సంతానගත කෙලෙස් මුළුමනින්ම දුරු කළාම අන්න එතන නැවතත් කෙලෙස් ඇතිවීමක් කිසිසේත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මේ තුල සිදුවන ස්වභාවය පින්නතුනි. ඊළඟ හතරවෙනි කෙලෙස් ප්‍රහාණය තමයි ප්‍රතිප්‍රශ්‍රාප්ති ප්‍රහාණය. ප්‍රතිප්‍රශ්‍රාප්ති ප්‍රහාණය කියලා කියන්නේ දැන් අරහත් මාර්ග ඥානයෙන් සියලු කෙලෙස් වෙනසුවනේ. සියලු කෙලෙස් නැතු කළා. අරහත් ඵල සිතෙන් මෙහෙම ඉඳිද්දී කෙලෙස් වල තවමත් උෂ්ණය තියෙන්න පුළුවන්. කෙලෙස් මුළුමනින්ම නැති කළා නැවතත් ඇති වෙන්නේ නැහැ. නමුත් කෙලෙස් වල රස්ණය තියෙන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පින්වතුනි ගිනි පුපුරක් වතුර දාලා නිවනවා. වතුර දාලා නිව් ගමන් ගින්දර දැන් වෙතර නැහැ. කීයටවත් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ ගිනි පුපුර තිබිච්ච අඟුරු කෑල්ල අපි දැන් ඇල්ලුවොත් ඒකේ කිසියම් රස්නයක් තියෙනවා. ඒ රස්නේ නැති වෙන්නත් තව ටික වෙලාවක් යනවනේ. අන්න ඒ වගේ ගිනි පුපුරේ ගින්දර වතුර දාලා නිව්වා. ඒක තමයි සමුච්ඡේද ප්‍රහාණය. නැවතත් එතන ගින්දර ඇති වෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ එහෙම කළත් අර ගිනි පුපුරේ අර ගින්දර තිබිච්ච අඟුරු කෑල්ල දැන් ඇල්ලුවොත් තාම රස්නේ.
අන්නේ රස්නයද නැති කරලා දැමීම තමයි මෙතන කියන්නේ ප්‍රතිප්‍රශ්‍රප්ති ප්‍රහාණය කියලා. ආයිත් කෙලෙස් වල රස්නයක්වත් නැහැ දැන්. අර ගිනි පුපුරේ වතුර දාලා නිවලා නිව්වට පස්සේ තිබිච්ච රස්නයත් දැන් ක්‍රමයෙන් නැති වෙලා ගිහිල්ලා. ඒ උෂ්ණයක් නැහැ දැන්. එහෙනම් කෙලෙස් උෂ්ණය කෙලෙස් රස්නය වත් දැන් පුද්ගලයාගේ సంతානිය තුල දකින්න ඇතිවෙන්න විදියක් නැහැ. ඊළඟට පින්නතුනි තියෙනවා පස්වෙනි කෙලෙස් ප්‍රහාණය තමයි නිස්සරණ ප්‍රහාණය. මේ නිස්සරණ ප්‍රහාණය කියන්නේ සියලු කෙලෙස් අපි දුරු කළාට පස්සේ රහත් වුණාට පස්සේ අන්නේ රහතන් වහන්සේ යම් දවසක මරණයටපත් වෙනවා. දැන් මම මුලින් කිව්වා සෝපදිශේෂ පරිනිබ්බාණය ලබනවයි කියලා කෙලෙස් ප්‍රහාණය. සම්පූර්ණ సంతానගත කෙලෙස් ප්‍රහාණය කළාම හැබැයි ඒ රහතන් වහන්සේ තාම ජීවත් වෙලා ඉන්නවා. එතකොට එතන තියෙන්නේ කෙලෙස් ප්‍රහාණය පමණයි ජීවත් වෙලා ඉන්නෝ තාම පිරිනුවන් පාල නැහැ. මේ කෙලෙස් ප්‍රහාණය කළ රහතන් වහන්සේ යම් දවසක පිරිනුවන් පානවා. ඒ කියන්නේ මරණයටපත් වෙනවා. අන්න එහිදී සිදුවෙන ස්කන්ධ පරිනිර්වාණය. මේකට කියනවා නිරුපදිශේෂ පරිනිර්වාණය නැත්නම් අනුපදිශේෂ පරිනිර්වාණය. නැවතත් නූපදින්නම මරණයටපත් වීම. අන්න එසේ ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණාම පින්නතුනි මුළුමනින්ම පුද්ගලයා නිදහස් වෙනවා. මොකද නැවත උපතක් නැහැ. නැවත උපතක් සිදු නොවන්නටම ඔහු මරණයටපත් වේද අන්න ඒ මරණයටපත් වීම තමයි නිස්සරණ ප්‍රහාණය කියන්නේ. මේ කෙලෙස් වල ඇති වී පැවති උත්සන්න වන ස්වභාවය. එනම් අනුසය පරිඋට්ටාන වීතික්කම වන ආකාරයත් ඒ කෙලෙස් ක්‍රමානුකූලව පළමුව తాවකාලිකව තදංග වශයෙන් ප්‍රහාණය කළා. ඊට පස්සේ විස්කම්බන ප්‍රහාණය ඊට වඩා දියුණු තත්ත්වයකට ආවා. ඊළඟට මුළුමනින්ම කෙලෙස් නැති කළා සමුච්ඡේද ප්‍රහාණය කළා. ඊට පස්සේ කෙලෙස් වල රස්නය තිබුණා. ඒ රස්නයත් නැති කරලා දැම්ම ප්‍රහාණය කළා. අවසානයේ කෙලෙස් නැති කළ උතුමන් පරිනිර්වාණයටපත් වුණා. අන්නේ පරිනිර්වාණයටපත් වීම තමයි අපි නිස්සරණ ප්‍රහාණය කියලා කිව්වේ. මේ පිළිබඳ අවබෝධයක් නැත්නම් පින්නතුනි సంతానගත කෙලෙස් නැති කරන්න බෑනේ. මොනවද කෙලෙස්? කොහොමද නැගී සිටින්නේ? කොහොමද මේව නැති කරන්නේ? මේකේ ආරම්භ කරන්නේ කොහොමද? පිළිවෙල මොකක්ද? මේක දන්නේ නැතුව නිකම් භාවනා කළ වැඩක් නැහැනේ. සමත භාවනාවෙන් සිද්ධ වන දේ අපි දැනගන්න ඕන. විදර්ශනා භාවනාවෙන් සිද්ධ වන දේ අපි දැනගන්න ඕන. ඒ දැනගන්නට තරම් අපි මනසේ ධර්මානුකූල දැනුමක් ඇති කරගන්න ඕන. ධර්මීය පිළිබඳ දැනුමක් නැතුව භාවනා කරන්න ගියාට නිසි ප්‍රතිඵල ලබන්න බෑ. ධර්මීය දැනුම තියාගෙන භාවනා නොකර සිටියත් නිසි ප්‍රතිඵල ලබන්න බෑ. එහෙනම් කල යුතු වන්නේ ධර්මානුකූල දැනුම, ධර්මයේ දැනුම අපේ හිතට අරගන්න ගමන් ඊට පස්සේ තමයි අපි කරන්න ඕන මොකද්ද? පින්වතුනි, භාවනා කරමින් කෙලෙස් යටපත් කරලා කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙලට අපි එන්න ඕන. අන්න එහෙම ආවොත් තමයි මේ කටයුත්ත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කිසිසේත් මේ ගමන යන්න බෑ. මේ ගැන හරි අවබෝධයක්, හොඳ අවබෝධයක් අපට තියෙන්න ඕන පින්නතුනි. අන්න එහෙම වුණොත් අපේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා
ඔබේ సంతානය තුල කෙලෙස් ඇතිවන ආකාරයත් ඒ කෙලෙස් ක්‍රමයෙන් පළමුව తాවකාලිකද ඉන්පසුව සම්පූර්ණ වශයෙන්ද නැති කරන ආකාරය පිළිබඳවත් පූර්ණ දැනුමක් අවබෝධයක් ලබා ගනිමින් මේ දේශනාව කීප වතාවක්ම ශ්‍රවණය කරලා මේ නිසි අවබෝධය ලබාගෙන මේ වැඩපිළිවෙල ඉදිරියට යන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, අවබෝධය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ හතේ කනුව ගල්වැට මදිපොළ මාතලේ ලිපිනේ පදිංචි දැනට කුවෙට්ටි සේවයේ නියුතු දමයන්ති සමරනායක මහත්මිය විසිනුයි. එතුමියගේ ප්‍රධාන අරමුණ සැප්තැම්බර් මාස 22 වන දින 55 වන උපන්දිනය සමරන විල්සන් සමරනායක දයාබර පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ පත්මා රාජපක්ෂ ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. මේ දයාබර අම්මටයි තාත්තටයි තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මේ ධර්ම දානමය පින්කමේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සෙසු අරමුණු අතරේ තියෙනවා මියගිය කිරියම්මාට සීයලාට පින් අනුමෝදන් කිරීම, එස්.එම්. ඩේවිඩ්, ඒ.ජී. සෝමාවති, ආර්.පී. ජිනදාස, අයි.ජී. සොබනි සහ 2021 7 වෙනි මාසේ 15 වන දින මිය පරලොව ගිය අයි.ජී. මිලිනෝනා නැන්දාටත් පින් අනුමෝදන් කිරීම. ඒ නිසා මේ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කොරෝනා රෝගයේ වැළඳ සිටින සියලු ලෝකවාසී හැම දිනෙකටම ඒ රෝගය ඉක්මනින් දුර වෙලා නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ වේවා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයටත් සිතක් ශාන්තියක්ම වේවා, දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ සැප්තැම්බර් මාස 22 වන දින 55 වන උපන්දිනය සැමරූ විල්සන් සමරනායක දයාබර පියාණන්ටත් පද්මා රාජපක්ෂ ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මාතලේ මාදිපොළ ගල්වැට හතේ කනුවේ පදිංචි දැනට කුවෙට්ටි සේවයේ නියුතු දමයන්ති සමරනායක මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් දමයන්ති සමරනායක මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට
WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්ම දේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්ම සුවබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.